ආයිබෝවන් මම ලක්ෂේ නායක කන්‍යා ලග්නයේ මෙන්න මේ සැප්තැම්බර් මාසය ඔබට ඔබගේ ජීවන රටාව තුළ ග්‍රහයන්ගේ හැසිරීම තුළ ඔබ ලබන දේ නොලබන දේ ගැන කතා කරන්නයි මම මේ ඇවිල්ලා ඉන්නේ. පළමුවෙන්ම කතා කරමු අපි කන්‍යා ලග්නයේ මිනි. ඔබගේ නමට තියෙන වටිනාකම, ඔබගේ පෞරුෂත්වය, ඔබගේ මනස ක්‍රියාත්මක වෙන ආකාරය. ඔබට පැහැදිලිවම සිය නායකත්වයක්, රාජකාරියක්, වගකීමක් නිවැරදි ලෙස මනසට අරන් ක්‍රියාකාරී වෙන්න පුළුවන් වටපිටාවක් තියෙනවා. හැබැයි ඔබ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇයි? ඔබ වැරදි උපදෙස් වලට අහු වෙන්න පුළුවන්. ඒ තුල ඔබ අනුබෝධයෙන්, තවත් පැත්තකින් කිව්වොත් මිත්‍යා ලබ්ධිකව, මිත්‍යා දෘෂ්ටිකව ඔබ ඔබගේ මනස මෙහෙවන නිසා ඔබට ඔබවත් අඳුනගන්න බැරි වෙයි මේ මාසය තුල. කිසි කෙනෙක්ගේ උදව්වක් උපකාරයක් ලැබෙන්නේ නැහැ. පාපකාරී සිතිවිලි වලට මනස ඇදී යන්න පුළුවන්. අවසානයේ ඔබ රැවටීමකටපත් වෙලා ඉන්නවා කියලා, මම බලාපොරොත්තු වෙන දිනුව ලැබුණේ නැහැ කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඔබ ධර්මයත් එක්ක තරහ වෙන්න පුළුවන්. පූජ්‍ය පක්ෂයේ අවවාද නොරුස්සන්න පුළුවන්. එහෙමනම් කන්‍යා ලග්නයේ මියනි, ඔබ හිතට ගන්න ඕනේ. මොකද කර්මය කියන එක, කර්ම විපාකය ඔබට ජය ගන්න පුළුවන් වෙන්නේ ධර්මය තුලින් පමණයි. කර්මයට චැලෙන්ජ් කරන්න ඕනේ ධර්මය තුලින්. ධර්ම අවබෝධය. ඒ ධර්ම අවබෝධය ඔබට තිබුණොත් ඔබට දැනෙනවා, තේරෙනවා හොඳ මොකද්ද, නරක මොකද්ද. නරක අතහැරලා හොඳත් එක්ක ගමන් කරන්න. කුසලයේ මොකද්ද, අකුසලයේ මොකද්ද. අකුසලයේ අතහැරලා කුසලත් එක්ක ගමන් කරන්න. ඒ නිසා ඔබ ධර්ම අවබෝධය ඇතුව ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. බෞද්ධයෙක් නම් බුදු ගුණ සී, සද්ධර්ම ගුණ සී, සංඝ රත්න ගුණ නිතර මෙනෙහි කරන්න ඕනේ. පංච ඉන්ද්‍රියයන් පිනවන එකෙන් අයින් වෙන්න ඕනේ. ඇහැට රූපයක් දැක්ක විගසම ඒ රූපෙට තියෙන මනාපය ඔබ නැති කර ගන්න ඕනේ. කනට ශබ්දයක් ඇසුණු විගසමේ ශබ්දෙට තියෙන මනාපය ඔබ නැති කර ගන්න ඕනේ. නාසයට සුවඳක් ආග්‍රහණය වූ විලසම ඒ සුවඳට තියෙන මනාපය ඔබ නැති කර ගන්න ඕනේ. දිවට රසයක් දැන්නු විගසම ඒ රසයේ තියෙන ඇල්ම, මනාපය නැති කර ගන්න ඕනේ. කයට පහසක් දැන්නු විගසම ඒ පහස තියෙන ඇල්ම, කැමැත්ත, මනාපය නැති කර ගන්න ඕනේ. මනසට අරමුණු සිතුවිලි ආපු ගමන්ම ඒකට තියෙන මනාපය ඔබ නැති කර ගන්න ඕනේ. මොකද ඔබ රාගයට, ද්වේෂයට, මෝහයට හරි පහසුවෙන් හසු වෙන්න පුළුවන් මාසයක් මේ සැප්තැම්බර් මාසය. ධර්ම අවබෝධය ඔබ ඇති කරගත්තොත්, පංච ඉන්ද්‍රියන් පිනවන එකෙන් ඔබ අයින් වුණොත්, මං හිත කිරු පරිදි පංච සීලය කෙනෙක් ඔබ ආරක්ෂා කළොත්, ඔබ පංච සීලය ආරක්ෂා කරන එක යක්ෂයෙක් වෙන්නේ නැහැ, පෙරිතෙක් වෙන්නේ නැහැ. මිනිසෙක් වෙනවා, දිව්‍යෙක් වෙනවා. දැන් පංච සීලය කැඩෙන්න තියෙනවා කියන කතාවනේ මම මේ කියන්නේ. ඒ නිසා ඔබ බෞද්ධයෙක් නම් ශ්‍රී මහ බෝධියට රුවන්වැලි සෑයට බාරයක් වෙන්න. ඔබ ඉන්න නිවස තුල ඉඳලාම බුදු ගුණ මෙනෙහි කරන ගමන්ම, අරහන් බුදු ගුණෙන්, සම්මා සම්බුද්ධ ගුණෙන්, විද්‍යාචරණ සම්පන්න බුදු ගුණෙන්, සුගත බුදු ගුණෙන්, ලෝකවිදු බුදු ගුණෙන්, අනුත්තර පුරුෂ ධම්මසාරථි බුදු ගුණෙන්, සත්තා දේව මනුස්සාන බුදු ගුණෙන්, බුද්ධ බුදු ගුණෙන්, භගවා බුදු ගුණෙන් පූර්ණ වූ ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ ද්‍රෝණියක් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් අනුරපුර ස්වර්ණමාලි මහා චෛත්‍යරයන් වහන්සේ, දඹදිව සී මහ බෝධිරජාණන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවෙන් රෝපණය වුණා වූ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිරජාණන් වහන්සේ මම මගේ ජීවිතය
ඔබ වහන්සේලා වෙනුවෙන් කැප කරනවා, පූජා කරනවා. මම අද ඉඳන් පංචශීලයේ රකින්න බෞද්ධයෙක් බවට පත් වෙනවා. හැමදාම බුදු ගුණ සිහි, සද්ධර්ම ගුණ සිහි, සංඝරත්න ගුණ සිහි කරනවා. මෙවන් පිළිවෙතක් තුළ තමයි ඔබට පුළුවන් මේ කර්ම විපාකය පරාජය කරලා ධර්මයේ තුලින් ඔබගේ ජීවිතය කොට ගන්න. නැත්තම් මේ මාසය තුල ඔබ සම්බන්ධයෙන් ඔබගේ පෞරුෂත්වය සම්බන්ධයෙන් කිසිම වැදගත් තීරණයක් ගන්න හොඳ මාසයක් නෙවෙයි. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ කතාව, මුදල් හරි අම්බ කරන ආකාරය, ගෘහ විවාහ ජීවිතය. ඔබට බොහෝ අගහේකකම් දැනෙන මාසයක් විය හැකියි. ලැබෙන්න තියෙන මුදල් හිර කරනවා. නොලපී යනවා. අතේ තියෙන මුදල වේදම් වෙනවා. ගෘහ විවාහ ජීවිතය තුළ අමු සැමියන් අතර අවබෝධයකින් තොරව වැඩ කටයුතු කරනවා. විශේෂයෙන්ම ඔබගේ වැඩිමහල් සහෝදරයෙකුගේ විවාහ ජීවිත සම්බන්ධ ගැටලු ප්‍රශ්න වලට ඒ ගැන ඔබට අසන්න ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබගේ වචනය තුල ඔබ ආරක්ෂා වෙන්න ඕනේ මෙහෙමයි. නැත්තම් ගෘහ ජහ විවාහ ජීවිත තුල දුක කනස්සල් ඇති වෙන තියෙනවා. ඔබගේ වචනෙට පිළිගැනීමක් නැති වෙනවා. එදා ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ චේතිය ජාතකයේදී වදාරනවා. බොරු කීම තමන් ආරක්ෂා කරන දෙවිවරුන් තමාව අතහැර යෑමක්. බොරු කීම තමුන්ගේ තියෙන පිරිමිකම නැති කිරීමක්. බොරු කීම තමාගේ පිරිමි දරුවන් අනතුරට හෙළීමක්. බොරු කීම ඒ පිරිමි දරුවන් තමා අත්හැර යෑමක්. බොරු කීම තමාගේ මුව තුලින් කුණු වෙච්ච බිත්තර ගඳක් එනවා කියලා. ඔබ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියා. ඒක අනිවාර්යම වචන තුල රකින්න ඕනේ. බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ, පරුෂ වචන කියන්නේ. මේ මාසෙ තුල එහෙම රැකුණොත් තමයි ඔබත් රැකෙන්නේ. ඔන්න මම මාර්ගය පෙන්වුවා. ධර්මයේ තුලින් අපි ජය ගන්නවා කර්ම විපාකය. ඔබගේ උත්සාහය ගැන මම මේ කතා කරන්නේ. ඔබගේ උත්සාහයට අන් අයගේ සහයෝගය ලැබෙන වටපිටාවක් අනිවාර්යයෙන්ම හොඳින්ම ලැබෙනවා. නමුත් ඔබගේ අධර්මිෂ්ඨකම, අනුභෝධය, කැත්තට පොල්ල වගේ වැඩ කිරීම නිසා ඔබ ඒක නැති කර ගන්නවා. අනුන් නිසා ඔබ කරදරේ වැටෙනවා. බාල සහෝදර සහෝදරියන්, පියපක්ෂී නෑයින්, ඥාතින් සමග ඔබට ආශ්‍රය කරන්න බැරි වෙනවා. ඔබ කරන කියන කාර්මික දැනුම, ඉංජිනේරු දැනුම, ජන සංනිවේදන අංශවල වැඩ කරන අයගේ සිතුවිලි බිඳ වැටෙන්න පුළුවන්. එහෙමනම් සිය උත්සාහයෙන් ක්‍රියාත්මක කරද්දී මුරණ්ඩුකමින් අයින් වෙන, හිතුවක්කාරකමින් අයින් වෙන්න ඕනේ. අන්නේ සමග සහයෝගයෙන් වැඩ කටයුතු කරන්න ඕන. වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා ඔබ දැනගන්න ඕන මගේ අවසානය මෙතනයි. ඒ අවසානය සඳහා මම පියවර කීයකින්ද යන්නේ. වැරදි උපදෙස් වලට නතු වෙන්න හොඳ නැහැ. ඒතකොට තියෙන දේත් නැති කර ගන්න වෙනවා. හදිසි අනුතුරු වලට ලක් වෙන්න පුළුවන්. හස්ත අනුතෝදනා වලට ලක් වෙන්න පුළුවන්. එකට එක කරන්න යන්න එපා. එකට එක කියන්න යන්න එපා. හොස්ස ළඟින් මැස්ස යදී තද වෙන ගතියක් තියෙනවා, තරහ යන ගතියක් තියෙනවා, ඒක නැති කර ගන්න ඕනේ. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ ගේ දොර ඉඩකඩම් දේපල යාන වාහන සම්බන්ධයෙන්. ඔබට හොඳ අවංක හිතක් තියෙනවා මේ මාසය තුල. ඔබට දැන් මෙච්චර කල් නැතිුනේ මනසේ අවංකකම නැතුව ගියා, වචනේ තුල අවංකකම නැතුව ගියා, උත්සාහය තුල අවංකකම නැතුව ගියා. නමුත් ඔබගේ කය ලෑස්ති. හැබැයි කය ලෑස්ති වෙන්නේ මනසින් දෙන ඕඩර්ස් ක්‍රියාත්මක කරනනේ. මනසින් දෙන ඕඩර්ස් නැතුව ගියොත් මොකද වෙන්නේ? කය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසාම
ගේතුරු ඉඩකඩම් දේපොළ යාන වාහන සම්බන්ධයෙන් ඔබට අන් අයගේ උදව් උපකාර ලැබී ඔබගේ වචනේ මුල් කොටගෙන කෙනෙක් ගෙදර ඉන්න ඇත් එක්ක හිතන්නකෝ ඔබ විවාහයටපත් වෙලා කියලා බිරිඳ හෝ ස්වාමියාත් එක්ක කතා බහ කරලා ප්‍රශ්න විසඳගෙන දිනුවක් ලබන්න පුළුවන් කියන කතාව තමයි මෙතන තියෙන්නේ. අම්මා තාත්තත් එක්ක කතා බහ කරලා ඔබගේ කතාව මුල් කරගෙන ඔබට නිසි ගෞරවය සැලකිල්ල ලබන්න පුළුවන්. ඒ තුල ඔබ ඔබගේ ගේ දොර වෙනුවෙන් කරන වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. සී උත්සාහයන් සාර්ථක කරගන්න පුළුවන්. එතන ඇති වෙන්නේ මොකද්ද? ඔබගේ අවංකකම. ඒතර කර්මයේ ඉපදුන තුන්වෙනි කරුණ තමයි ඔබ කරන දේ අනුව තමයි ඔබගේ කර්ම නිර්මාණය වෙන්නේ. ඒ නිසා සමගිව සාකච්ඡා කරලා ගේ දොර ඉඩකඩම් දේපළ යාන වාහන වල ඔබට දියුණුවක් ඇති කරගන්න පුළුවන් මාසයක්. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ ඥානීය බුද්ධිය, ඉගෙනීම ක්‍රීඩා කලා කටයුතු, ඔබගේ ආදරය, ඔබගේ දරුවන් ගැන. ඉගෙනීමට කම්මැලි වෙනවා. අතහරිනවා, පාඩම් අතහරිනවා, පස්සේ කරනවා කියලා හිතනවා. එතකොට මොකද වෙන්නේ? ප්‍රතිඵල නොලැබී යනවා. අඥාන විදියට වැඩ කටයුතු කරනවා. මෝඩ විදියට වැඩ කටයුතු කරනවා. අලාභයි. තමාට ලෙන්ගතු වෙච්ච අය ඔබත් එක්ක විරසක වෙන්න පුළුවන්. ඔබ ගුරුවරයට අකීකරු වෙන්න පුළුවන්. ඔබ අම්මා තාත්තට අකීකරු වෙන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන්. ඔබ නිවැරදිව බුද්ධිමත්ව හිතන්නේ නැහැ. පාඩුව ඔබ විසින්ම ගන්නවා. අනිත් අයට ලාභ දීලා. එහෙමනම් ඔබ මේ සැප්තැම්බර් මාසය තුල කාල සටහනකට අනුව ඔබ තම අධ්‍යාපන කටයුතු කරන්නෙක් බවට පත් වෙන්න ඕනේ. හැබැයි මම මෙහෙම කිව්වට කර්මය ඔබට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මං කිව්වේ පින ඇති කරගන්න කියලා. ධර්ම අවබෝධය තුල ජීවිතය ගෙවන්න ඕන මේ මාසය තුල. හැමදාම උදේ නැගිටලා බුදුරජාන් වහන්සේට පහන තියලා මල් තියලා තුන් පාරක් නමස්කාර කරලා බුදු ගුණ සී සද්ධර්ම ගුණ සී සංඝරත්න ගුණ හිතලා ඔබ වැඩ පටන් ගන්න ඕනේ. එහෙම නෙවුනොත් ඉගෙනීම ක්‍රීඩා කලා කටයුතු සම්බන්ධයෙන් ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. දෙමව්පියනි, ඔබගේ දරුවන්ගේ ඉරියව් ගැන, ක්‍රියාකාරකම් ගැන ඔබ පරීක්ෂාවෙන් සිටිය යුතු මාසයක්. ඔවුන් වැරදි දේ තුල ගමන් කරන්න පුළුවන්. ඔබ කල්යාණ මිත්‍රෙක් බවට පත් වෙන තම දරුවට ඔබ වැරදි තැනින් නිවැරදි තැන තමන්න. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ ආදරය ගැන. පෙම්වතුන් පෙම්වතියන් විරසක වෙන්න පුළුවන් හේතු රහිතව. නිසා මේ මාසය තුල ඔබ එකිනෙකා සමග ගනුදෙනු කරද්දී ඉවසීම, අවබෝධය, නුවණ තිබුණ නැති වුණොත් එතන ඔබට පාඩුයි. හැම දෙයක්ම ධර්මයේ අවබෝධය තුලින් බලන්න. හොඳ නරක මොකද්ද කියලා හඳුනගෙන බලන්න. ඒ තුලින් තමයි ඔබගේ ආදරය බේර ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ ජීවිතය තුල කොපමණ බාධක ගැටලු ඔබට මේ මාසය තුල ඉද කියලා. ඔබට තව තරහ කෙනෙක් යාළු කරගන්න පුළුවන්, ලෙන්ගතුකම් කරන්න පුළුවන් මුදුමලක් වටපිටාවක් ගොඩ නැගෙනවා. හැබැයි ඔබ ඒක ක්‍රියාත්මක කරගන්නේ නැහැ. ඔබ නිතරම අනිකාගේ අඩුපාඩු දක්මින් විවේචනය කරන්න පෙළඹෙනවා. ගැටලුව ප්‍රශ්නයක් හමුවේ ඔබගේ ක්‍රියාව පාපයක බර වෙනවා. ඒ නිසා මේ ගැටලුව ප්‍රශ්න ඔබට විසඳා ගන්න ලැබෙන්නේ නැහැ. ශනික විසඳුම් නැහැ මේ මාසය තුල. ගැටලුව ප්‍රශ්නයක් ආපුවම ඔබ හොඳ අවබෝධයෙන් ඒ දිහා බලන්න ඕනේ. කාලීට ඉඩ දෙන්න තමයි ගැටලුව විසඳන්න ඕනේ. නැත්නම් ඔබට පාඩුයි. උදාහරණයක් විදිහට ඔබ යන තැනට ඉස්සරහට ගලක් වැදුනොත් කවුද ගල ගැහැවි කියලා කෑ ගැහුවොත් ඔබට තව ගල් රාශියක් එන්න පුළුවන් ඔබ ඇතට. ඉවසිලිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම තමා එක්ක වැඩ කරන තමාගේ යටත් සේවක සේවිකාවන්ගේ උපකාර නොලැබී යන්න පුළුවන්. ඔවුන් ඔබට විරුද්ධ වෙන්න පුළුවන්.
ඔබ අතහැරලා දාලා යන්න පුළුවන්. එහෙනම් ඔබ මේ මාසෙ තුල කිසි කෙනෙක් තරහ කරගන්න නැතුව, කිසි කෙනෙක් විවේචනය කරන්නේ නැතුව යන ක්‍රියාදාමයක් තුල තමයි ඔබ ඉස්සරහට යන්න ඕනේ. ඒකලාට ලෙඩක් රෝගයක් හැදුනොත් වෛද්‍යවරයාට ඒ ලෙඩ රෝගය නිශ්චය කරගන්නත් බැරුව යන්න පුළුවන්. ඒ නිසායි ඔබට මම ධර්මයේ තුල ඉන්න කියන්නේ. දැන් මම මේ කතා කරන්නේ ඔබට අන්න ඇගේ උදව් උපකාර තියෙනවද කියලා. මේ මාසය තුල. ඔව් ඔබට තියෙනවා. ඔබ දන්නවද ඔබට උදව් වෙන්නේ කාගෙන්ද කියලා? පළමු එක. ඔබගේ වචනයමයි ඔබට උදව් කරන්නේ. ඒ නිසා වචනේ අර හික්මීමකින් සංවරව එය මටත් ප්‍රයෝජනයක් අන්නයටත් ප්‍රයෝජනයක් වේවා කියලා තමයි ඔබ කියන්න ඕනේ. ඒ වගේම ඔබගේ බිරිඳ හෝ ස්වාමියා තුලින් ඔබට සහයෝගය ලබන්න පුළුවන් තියෙනවා. එහෙනම් දෙදෙනා එකට එක්ව සැලසුම් කරමින් තමයි මේ මාසය ගමන් කරන්න ඕනේ. කතාවක් තියෙනවනේ. මහත්යගේ අපල බිරිඳගෙන් කැපෙන්න පුළුවන්, බිරිඳගේ අපල මහත්යගෙන් කැපෙන්න පුළුවන් කියලා. ඒකනේ අපි විවාහයටපත් වෙද්දී කේන්දර ගලපනවා කියලා දෙන්නගේ යෝග්‍යතාවය පරීක්ෂා කරන්නේ. කෙනෙකුට තරහ යනවා නම් අනිත් කෙනාට තරහ යන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. එතකොට මේක සමාදාන. මේ තරහ යන කෙනාට අනිත් කෙනාට තරහ යනවා නම් එතන ගෝරියක්. එහෙනම් තම ස්වාමියාගේ බිරිඳගේ ඇඩ්වයිස් මත උපදෙස් මත ඒවට අවධානය යොමු කරමින් මේ මාසය ඔබ කාලය ගත කරන්න ඕනේ. ඔබ අවිවාහක නම් ස්වාමිය බිරිඳෙක් කොහෙද? අම්මා තාත්තත් එක්ක ඒ උපදෙස් මත ඔබ ගමන් කරන්න ඕනේ. දැන් මම මේ කතා කරන්නේ ඔබට වාසනාවක් තියනවද? නිරායස ලැබීම් තියනවද? ඔබට ලැබෙන්න තියෙන දේ අත ළඟට ඇවිල්ලා නැති වෙනවා. මොකද හේතුව? අධර්මිෂ්ඨකම. ධර්මයේ තුල නැහැ. ඒකලාවට හරි නපුරුයි. මේ නපුරුකම නැති කරගන්න තමයි ධර්ම අවබෝධය තුල ඔබ එතෙන්ට එන්න ඕනේ. පව මොකද්ද? පින මොකද්ද කියලා හඳුන ගන්න ඕන ඔබ. එහෙමනම් ඔබ බෞද්ධයෙක් නම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ඇතුළට ආපු කෙනෙක් වෙන්න ඕනේ. නමෝ තස්ස භගවතු කියලා වැඳ පළියට බෞද්ධයෙක් වෙන්නේ නැහැ. කන්‍යාලක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි තිසරණයේ පිහිට ලබන්න නම් ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනයට ඇතුළට ආපු කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්නේ. එහෙනම් ඔබ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් තියෙන්න ඕනේ. දුක මොකද්ද කියලා හඳුන ගන්න ඕනේ. දුක ඇති වෙන්නේ කුමක් නිසාද කියලා ඔබ හඳුන ගන්න ඕනේ. දුක නැති කරන ක්‍රමය, දුක නැති කරන්න තියෙන ක්‍රමවේදය. ඒ කියන්නේ දුක්ඛාර සත්‍ය අවබෝධ කර ගන්නවා. දුක්ඛ සමුදය සත්‍ය ඔබ අවබෝධ කර ගන්නවා. දුක්ඛ නිරෝධ සත්‍ය අවබෝධ කර ගන්නවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය අවබෝධ කර ගන්නවා. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් විතරයි ඔබට සම්මා දිට්ඨියට එන්න පුළුවන් වෙන්නේ. මොකද එතකොට දුක කියන්නේ මේකයි, භව කියන්නේ මේකයි, සසර දිග්ගැහෙන්නේ මේකයි කියලා ඔබ දන්නවා. ඒ තුල තමයි ඔබට සම්මා සංකල්ප ඇති වෙන්නේ. ඒ තුල තමයි ඔබට කාමය, නෙක්ඛම්ම සංකල්පයටදී කාමය අකුසල ධර්ම අතහරින්න පුළුවන් වෙන්නේ. ඔබගේ මනසේ කයේ තියෙන දෙවේශේ, ක්‍රෝධය, වෛරය, තරහ, ඊර්ෂ්‍යාව අතහැරලා මෛත්‍රී සහගතව ඔබට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. අවයත පද සංකල්පයටදී. කායික මානසික හිංසාවක් ඔබට එන්නේ නැති වෙන්නේ අවිහිංසා සංකල්පයටදී. මෙන්න මේ තත්ත්වයට ඔබ පත් වෙනවා. ඔබ හිතන්නේ දැන් මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. ඒ භාගතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියලා. ඔබ ඒක අවබෝධ කරගත්තොත් විතරයි දෙවියන්ගේ ආශිර්වාදයක් ඔබට ලැබෙන්න තියෙන්නේ. ධර්ම අවබෝධය තුල ඉන්න ඕනේ. ඔබගේ වෘත්තීය කටයුතු තුලදී ඔබට ඉහළ පිළිගැනීමක් හිත වටපිටාව ගොඩ නැගුණාට වැරදි උපදේශ තුල ගමන් කිරීම, තම ආගමට පැටයෙන මිත්‍යා දෘෂ්ටික නොපෙන්න බලවේග තුල දිවීම තුල ඔබට ඇති වෙන්නේ මොකද? පාඩුවක්මයි. ධර්ම අවබෝධය ගන්න ඕනේ එතනට. ඔබගේ ව්‍යාපාර කටයුතු තුලදී ඔබට කතාව හොඳයි. ඔබගේ ඕන කෙනෙක් එක්ක සමාජය තුල ඔබට හොඳට කතා බහ කරන්න පුළුවන්. නමුත් ඔබගේ ක්‍රියාව දුෂ්ටයි. මේ මාසය තුල හරි කෝපසයික සාගතයි. තව කෙනෙකුට වදයක් වෙන ස්තම ඔබ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මොකද වෙන්නේ?
ඔබ සමාජය තුළ ව්‍යාපාර තුළ පරාජිතෙක් වෙනවා. මේ හැම දෙයක්ම ඔබට බේර ගන්න නම් කන්‍යාලක් නෙමෙයි. ඔබට සිද්ධ වෙනවා ධර්ම අවබෝධය තුළ ගමන් කරන්න. හැමදාම බුදු ගුණසේ සද්ධර්ම ගුණසේ සංඝරත්න ගුණ මෙනෙහි කරන්න. මේ කර්මයට මේ සැප්තැම්බර් මාසය තුළ ඔබ චැලෙන්ජ් කරන්න ඕනේ, අභියෝග කරන්න ඕනේ ධර්මයේ තුලින්. පින් රැස් කරගන්න කෙනෙක් බවටපත් වෙන්න. හැකි හැම විටකම හොඳ දේවල් හිතන්න, හොඳ දේවල් කතා කරන්න, හොඳ දේවල් ක්‍රියාත්මක කරන්න. එහෙම තමයි කර්මය නිර්මාණය වෙන්නේ. හැකි හැම විටක පිනක් දහමක් කරගන්න. බුදුරජාන් වහන්සේ වදාරනවා දිට්ඨ ධම්ම වේදිනීය විපාක යනවා. අපි කරන මේ හොඳ දෙයින් තුනෙන් එකක් ලබන්න පුළුවන් කියලා. සල්ලි නැත්තම් ඔබට පින් දහම් කරන්න. තව කෙනෙකුට දානමාන පිනක් කරගන්න. ඔබ කරපු පිනක් නැවත නැවත මතක් කරගන්න. අන්න ඒ තුල තමයි ඔබ ඔබගේ ජීවිතයට මුහුණ දෙන්න ඕනේ. ධර්ම අවබෝධය තුලින්මයි ඔබට මේ මාසයේ ජයග්‍රහණය කරන්න සිද්ධ වෙන්නේ. ඔබ ඒකට කම්මැලි වෙන්න නම් එන්න එපා. හැමදාම බණක් අහන්න. වෙනත් ආගමක භක්තිකෙක් නම් ඔබට ඒ සාස්ෘණ වහන්සේ දුන්නු ඒ ධර්ම අවබෝධය පංචශීලයේ රකිමින් ජීවිතය ගෙවන්න. ඔබට මේ සැප්තැම්බර් මාසයේ ජයග්‍රාහකයෙක් බවටපත් වෙන්න පුළුවන් වෙන්නේ ධර්ම අවබෝධය තුල ගමන් කළොත් පමණයි. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.